ආයුබෝවන් පුතේ හැමෝටම තෙරුවන් සරණයි දේවපීඨයි සියලු සත්ත්වයන් දුකෙත්තා නිරුගෙත්තා සුවපත්ත්තා 2022 මගේ රත්තරන් පුතාලට අද මම මේ වෙලාවේ සාකච්ඡා කරන්න යන්නේ ඔයගන්ට මේ වෙනකොට ට්විලයිට් 2 පේපර් එක හම්බෙලා තිනවා ඒකේ MCQ 20ක් තියෙනවා පුතේ අපි මේ යන ගමන් මාර්ග ගැන කතා කරොත් ඕගොල්ලෝ මායටතේ හැමතිස්සෙම සුරක්ෂිතයි අපි පුතේ මුදල පසුපස හඹා යන පන්තියක් නෙමෙයි රයිට් ඒකින්ද ඔයා හොඳට මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණාව තමයි ඔයාට දෙන්න තියෙන දේවල් එපමණයි. ඔයාට ටියුට්ද, ෂෝට් නෝට්ද, පේපර්ස්ද හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම නිවැරදිම ක්‍රමවේදයට ලැබෙනවා. ඊළඟට ඉදිරි දවස්වලදී පුතේ මයින්ඩ් මැප් එක අර මම කිව්වා වගේ ඒවා සියල්ලක්ම පැමිණීමට නියමිතයි. ඒකින්ද මතක තියාගන්න මේ අවධිය තුල අපි පාඩම් ටිකක් කරගෙන යන ගමන් පේපර්ස්ුත් කරනවා. ඒකින්ද හොඳට මතක තියාගන්න ඔයාව කොයි මොහොතකවත් අපේ පන්ති තුර අතරමං වෙන්නේ නැහැ. ඒකින්ද මතක තියාගන්න අපි වැඩ කරන පන්තියක්. වැඩ කරන පන්තිකින් ගියා පුතේ ඔයාලට වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ අපි කතා කරන්නේ ට්විලයිට් 2 පේපරේ. ඔයාලට මේ වෙලාවේ ට්විලයිට් 2 පේපරේ හම්බෙලා ඇති. ඒකින්ද මතක තියාගන්න ඒවා කරලා තියෙන්න ඕන. මම දැන් සාකච්ඡා කරනකොට ඒ සාකච්ඡා කරන ඒවා ලියන්න පැත්තකින් හදන්න ගණන් හදන්න කොලයක් තියාගන්න බයෝ ප්‍රශ්න එහෙම සාකච්ඡා කරනකොට ඒකට අදාළ මොකක් හරි යම් විවරණයක් තියෙනවා නම් ඒ විවරණයට අදාළ මොනවා හරි කරුණක් තියෙනවා නම් ඒක ලියන්න ඒක කොලේ තියාගන්න ලියාගන්න. ඒකින්ද ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. රයිට්. එහෙනම් අපි දැන් පටන් ගමු පුතේ ට්විලයිට් 2 පේපර් එක. රයිට්. සිර ප්‍රශ්න පිළිතුරු සපයන කියලා තියෙනවා. රයිට්. පළවෙනි ප්‍රශ්න බලමු හරි ලේසි. පළවෙනි එක අපජලය පිරියම් කිරීමේ පරියදක ප්‍රධාන අරමුණක් වන්නේ. පුතාට මතක ඇති අපිට මේක ට්විලයිට් 1 එකෙත් හම්බුණා. අපජලය කියන්නේ පුතේ අපවිත්‍ර වූ ජලය. ඒ අපවිත්‍ර වූ ජලය පුතේ එනවා. ඒකේ ප්‍රධාන අරමුණ අපවිත්‍ර ජලය තුල පුතේ හැමදේම තියෙනවා. තේද, ක්‍රීස්, වීදුරු කටු, පවස්ටික්, පොලිතින්, කාබනික ද්‍රව්‍ය හැම එකක්ම ඕකේ අන්තර්ගත වෙනවා. ඉතින් ওই ටික අයින් කරන්නයි ඕන. අන්න ඒකයි අපජලය පිරියම් කරනවා කියලා කියන්නේ. එතකොට මේකේ අහන අරමුණක් වන්නේ එක ජලයේ බොරතාව ඉවත් කර පාරදෘශ්‍ය බවට පත් කිරීම. දැන් අපජලය පිරියම් කිරීමෙන් ලොකුවට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ පුතේ පාරදෘශ්‍ය බවට පත් කිරීමක් කියලා. රයිට්. දෙක ජලයේ සිටින සුද්ධජීවීන් ඉවත් කිරීම. ඇත්තටම ජලයේ සුද්ධජීවීන් ඉවත් කරනවා නම් අපි රත් කිරීමක් වගේ ජීවාණුහරණයක් වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. නමුත් අපජලය පිරියම් කිරීමේ මූලික අරමුණ ඒක නෙමෙයි. ජලයේ දුෂ්ටාවී බව අඩු කළ ගලයන් වේගය වැඩි කිරීම. මේක ගැළපෙන එකක් නෙමෙයි පුතේ. හතර සුද්ධජීවී වියෝජනය මගින් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම අඩු කිරීම. හරිනේ. දැන් පුතේ කාබනික ද්‍රව්‍ය ජලයත් එක්ක ආවට පස්සේ කාබනික ද්‍රව්‍ය ටික තියෙනවානේ. ඒ කාබනික ද්‍රව්‍ය ටික සුද්ධජීවීන්ලව වියෝජන ලක් කරවන්න ඕනේ පුතේ. මේ සුද්ධජීවීන්ලව වියෝජන ලක් කරවන්න නම් සුද්ධජීවීන්ට ඔක්සිජන් ඕන. නා අපි අපජලය පිරියම් කිරීමේ පරියතක සුද්ධජීවීන්ට ඔක්සිජන් ලබා දීලා ජලයේ පවතින කාබනික ද්‍රව්‍ය සුද්ධජීවීන්ලව වියෝජනය කරනවා. එතකොට මේ කතන්දරය හරි. බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් ජෛව ඔක්සිජන් ඉල්ලුම අඩු කරවීම කරන එක හරියටම හරියන පිළිතුරු අංක 4 නිවැරදි වෙනවා. 5 ජලයේ ඇති අපද්‍රව්‍ය සුද්ධජීවීන්ගේ ඔක්සිකරණයට ලක් කිරීම. ඔක්සිහරණයට ලක් කිරීම. ඔක්සිහරණයක් නෙමෙයි පුතේ වෙන්නේ ඔක්සිකරණයක්. ඒකින්ද ඒ උත්තරේ වැරදි. නම් පිළිතුරු අංක 4 1ට 4. දෙකට එන්න. ඉඹුරු සෝයා කජු වැනි ශාකවල කෘමිභක්ෂකයන් මගින් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා එම ශාකවලට ඇතුළත් කරන BT ජානය ලබා ගන්නේ කවර ජීවි ගණයෙන්ද? ඉතින් BT කියන නම තුලම එයාගේ නම තියෙනවා. Bacillus thuringiensis. Bacillus thuringiensis. නම් පිළිතුරු අංක 1 පුතේ. 3ට එන්න. ජෛව තාක්ෂණය සඳහා සුද්ධජීවීන් භාවිත නොගන්න අවස්ථාව කුමක්ද? ජෛව තාක්ෂණය සඳහා සුද්ධජීවීන් භාවිත නොගන්න ඒ කියන්නේ සුද්ධජීවීන් පාවිච්චි කරන්නේ නැති මූවමන්ට් එකක් ගැන අහන්න. දියර කිරි වලින් යෝගට් සුද්ධජීවීන් ඉන්නවා. Lactobacillus bulgaricus, Streptococcus thermophilus ලා ඉන්නවා. දෙක පොල් පුෂ්ප මංජරියෙන් මද්යසාර නිෂ්පාදනය කිරීම. ඉතින් ඒකත් හරි. Saccharomyces ලා ඉන්නවා. 3 ක්ෂය රෝගයේ වැළැක්වීම සඳහා මිනිසා තුළ BCG එන්නත ක්‍රියාත්මක වීම. ඒකත් ජෛව තාක්ෂණයේ යොදා ගැනීමේ අවස්ථාව. 4 පොල් පුෂ්ප මංජරී විශේෂයෙන් පැණි හා හකුරු නිබදවීම. පුතේ පැණි හා හකුරු නිෂ්පාදනය කරන්න යනකොට මුට්ටිය ඇතුළට හුණු ආලේප කරනවා. හුණු කියන්නේ පුතේ පාෂ්මික මාධ්‍යයක්. පාෂ්මික මාධ්‍යයක් තුළදී පුතේ සැක්‍රොමයිසිස් වගේ ඊස්ට් වගේ ඒ කියන්නේ කතා කරන්නේ ඊස්ට් වගේ අයට දිලීර වලට වැඩිවීමට හැකියාවක් නැත්තේ නෑ. ඒතර අර පුෂ්ප මංජරියෙන් වැස්සෙන ෆ්ලොයම යුෂයෙන් එවත් මීරා විදියටම පවතින පුතේ රාබාටපත් වෙන්නේ නැහැ. අර පාෂ්මික මාධ්‍ය නිසා හල් පොතු වගේ ඒවා දාන්න පුළුවන්. ඉතින් පුතේ හකුරු නිෂ්පාදනය කරනකොට
ඒ කියන මුට්ටියට මීරා එකතු වීමේදී මීරා විදිහටම පවත්වා ගැනීමට මුට්ටිය ඇතුලේ හුණු ආලේප කරනවා කියලා මතක තියාගන්න. ඒක හුණු ආලේප කිරීමෙන් ඒ අපි කියන්නේ මීරා බාටපත් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් ගන්න ප්‍රයෝජනය තමයි අර මීරා කියන්නේ එහෙම පිටම සුක්‍රෝස් ද්‍රාවණයක්. ඒ සුක්‍රෝස් වලින් පැණි හා අකුරු නිෂ්පාදනය කිරීම සිද්ධ කරනවා. එහෙනම් පිළිතුරු අංක 4 තමයි එන්න ඕනේ සුද්ධීන් ගන්න නොගන්න අවස්ථාවක් ඉදිරියට. එහෙනම් පිළිතුරු අංක 4. හතරක් තමයි අපජලය සම්බන්ධයෙන්. අපජලය පිරියම් කිරීමේ ක්‍රියාවලියේදී මූලික පිරියම් කිරීම තුළ සිදු නොවන්නේ. මූලික පිරියම් කිරීම කියන්නේ මොකක්ද පුතේ? මූලික පිරියම් කිරීම කියන්නේ දැන් එනවා දැල් පෙරණයක් මගින් වැලි පෙරණ මගින් මේ ටික පෙරාගත්තට පස්සේ ඒ එන වතුර තුළ රොඩු පොඩි වගේ චූටි ඒවා දිනනවා නම් ඒවා මණ්ඩි ලෙස තැම්පත් වෙන්න තියලා තියෙනවා. මෙන්න වතුර ටික තැම්පත් වීම සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී ජලයේ පවතින කාබනික ද්‍රව්‍ය 25ක් පවන ජලයේ පවතින කාබනික ද්‍රව්‍ය 25ක් පවන ඉවත් වීම සිද්ධ වෙනවා මේ ප්‍රාථමික කොටස තුළ. ඊට පස්සේ පාවෙන ද්‍රව්‍ය ඒවා ඉවත් වෙනවා. ග්‍රීස් තෙල් වගේ ඒවා ඉවත් කිරීම කරන්න පුළුවන්. මෙතනදී වීදුරු, වැලි, මඩ, රොන් මඩ වගේ ඒවා යට තැම්පත් වීම සිද්ධ වෙන ඒවා අයින් කළ දාන්න පුළුවන් පුතේ නිර්වාය රොන්කර ජීරකයට. රයිට්. අහන ප්‍රශ්න බලන්න. අපජලය පිරියම් කිරීමේ ක්‍රියාවලියේදී මූලික පිරියම් කිරීම තුළ සිදු නොවන්නේ වෙන්නේ නැති දෙයක් ගැන අහන්නේ. 1. කොළරොඩු වැනි සැහැල්ලු පාවෙන ද්‍රව්‍ය අවසාදන තටාකවල මතු පිට පාවෙන සලස්සා ඉවත් කිරීම. හරි. කොළරොඩු වගේ ඒවා මතු පිට පාවෙනවා. ඒවා අයින් කරන්න පුළුවන්. 2. පා නොවන ද්‍රව්‍ය වැලි ගල් පස් ආදිය ටැංකි පතුලේ තැම්පත් වීමට ඉඩ හැරීම. හරිනේ. වැලි ගල් පස් වගේ ඒවා ටැංකි පතුලේ තැම්පත් වීමට ඉඩ හැරීම එකක් වෙනවා. නිර්වාය රොම්බර කුටීර කරා ද්‍රව්‍ය සැපීම. හරිනේ. නිර්වාය රොම්බර කුටීර කරා ද්‍රව්‍ය සැපීම සිද්ධ වෙනවා. ඒකත් හරි. ස්වායු සුද්ධජීවී වියෝජන ක්‍රියාවේ වර්ධනය කිරීම. පුතේ ස්වායු සුද්ධජීවී වියෝජන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මෙතනින් එන වතුර ටික මොකද්ද මේ ද්විතීක පිරියම් කිරීම මතක ඇති සක්‍රීය බොර ක්‍රමය, කාන්දු පෙරහන් ක්‍රමය, ඊපස්සේ භ්‍රමණ සිලින්ඩර ක්‍රමය කියලා ක්‍රම තුනකින් ඒ පිරියම් කිරීම සිද්ධ කරනවා. එහෙනම් පුතේ වායු භාවිතය කියන්නේ ස්වායු සුද්ධජීවීන්ගේ වියෝජන ක්‍රියාව පාවිච්චි කරන්නේ ද්විතීක පිරියම් කිරීම තුළ. ඒක ප්‍රාථමික පිරියම් කිරීම තුළ අයිති වෙන එක නෙමෙයි පුතේ. එහෙනම් පිළිතුරු අංක 4 සිදු නොවන ක්‍රියාවලියක්. එහෙනම් 4 වැරදි වෙන පුතේ 4ට 4 එන්නේ. ජලය නම් වයින්ද්‍රිය ද්‍රව්‍ය 25ක් පමණ ඉවත් වීම සිද්ධ වෙන එක. රයිට්. යන පස්වෙනි ප්‍රශ්නෙට සුද්ධජීවීන් ජෛව තාක්ෂණ ක්‍රියාවලිය යොදා ගැනීමට බලපාන හේතුවක් නොවන්නේ. ඒ කියන්නේ සුද්ධජීවීන් පුතේ ජෛව තාක්ෂණ ක්‍රියාවලින් වලට යොදා ගැනීමට බලපාන හේතුවක් නොවන්නේ. කියන්නේ හේතුවක් නෙමෙයි මේ. එහෙනම් මොකක්ද හේතුවක් නෙමෙයි කියන්නේ බලවලු. සුද්ධජීවීන් PVS වල නොපෙනෙන ජීවීන් නෙමෙයි. ඒක ඇත්තටම ජෛව තාක්ෂණය සඳහා සුද්ධජීවීන් භාවිත කිරීමට හේතුවක් විදිහටම ගන්න පුළුවන් එකක් නෙමෙයි මට නම්. රයිට්. නමුත් අනිත් උත්තරත් එක බලමු. විවිධ ලාභදායී අමුද්‍රව්‍ය මත ක්‍රියා කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම ජෛව තාක්ෂණ දායකට මූලික හේතුවක් වුණේ. සෞම්‍ය තත්ත්වයටදී සුද්ධජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය සිදුවීම. ඒකත් හරියටම හරි. මොකද පුතේ අමතර තාපයක්, ආලෝකයක් වගේ දේවල් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ සුද්ධජීවීන්ට. ජෛවීය ක්‍රියාවල නිසා පරිසර දූෂක එකතු නොවීම. හරියටම හරි. පරිසර දූෂක වෙද්දී වැඩි එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ සුද්ධජීවීන්ගේ ක්‍රියාවලිය වලින්. පරිවෘත්තීය ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය ඉතා ඉක්මනින් පළපාටපත් කිරීම සුද්ධජීවීන්ගේ ජෛව තාක්ෂණික ක්‍රියාවලියේ ප්‍රධානම යොදා ගැනීමක්. එතකොට පුතේ මේකේ 4ක් හොඳටම ගැලපෙනවා. එක කියන උත්තරේ සුද්ධජීවීන් PVSින් නොපෙනෙන ජීවි වීම කියන එක ලොකුවට ගැලපෙන උත්තරයක් නෙමෙයි පුතේ. නම් පිළිතුරු අංක 1 තමයි මේකේ බලපාන හේතුවක් නොවන්නේ කියන එක. රයිට්. ප්‍රශ්න 6ට යමු. ඥාන තාක්ෂණයේ භාවිතයෙන් ඉපදවා නොගන්නේ පහත් සඳහන් කවරක්ද? ඥාන තාක්ෂණය. පුතේ ඉන්සියුලින්. ඔයා දන්නවා ඉන්සියුලින් කියන හෝමෝන් එක තමයි ලෝකයේ පළවෙනිම ඥාන තාක්ෂණය මගින් නිෂ්පාදනය කරපු හෝමෝන් එක. එතකොට ඉන්සියුලින් හරි. හෙපටයිටිස් B එන්නතත් හදන්න පුතේ ඥාන තාක්ෂණය භාවිත කරලා. කොලෙස්ටරෝල් වැඩි ප්‍රමාණයක් පිත්ත ටිකක් වැඩි කර ගියා නම් හරි. එතකොට පුතේ ඥාන තාක්ෂණය හදන්න දෙයක් ඇත්තේ නෑ. කොලෙස්ටරෝල් ඇත්තටම අපේ ඇගේ පරිවෘත්තීය ක්‍රියාවලින් වලට ඊළඟට සයිටෝප්ලාස්ම පටලයේ සංරචකයක් ලෙස වැදගත් වෙනවා. නමුත් කොලෙස්ටරෝල් පුතේ ජෛව තාක්ෂණය නිෂ්පාදනය කරන්න තරම් මිනිස්සුන්ට අමාරුවක් ඇත්තේ නැහැ ඇත්තටම. එතකොට 4 රුධිර කැඩීමේ සාධකය RX සාධකය මේක පුතේ ඥාන තාක්ෂණ නිෂ්පාදනය කරනවා රන් සහල් අර්වීනියා යුරෙඩවෝරා කියන කෙනාගේ ඥාන අරගෙන B වලට බද්ධ කරලා රන් සහල් නිෂ්පාදනය කරනවා විටමින් A බීටා කැරොටින් වැඩිපුර තියෙනවා. විටමින් A නිෂ්පාදනයට දායක වෙන බීටා කැරොටින් අඩංගු වෙන පුතේ ඒ කියන ඥානය තුල. අන්න ඒකින්ද තමයි ඥානයේ හැකියාවක් තියෙනවා බීටා කැරොටින් හදන්න. අන්න ඒකයි ඒක භාවිතා කරන්නේ. එතකොට පුතේ කොලෙස්ටරෝල් කියන එක උත්තරේ විදියට ගන්න පුළුවන් වෙනවා. මොකෝ නිබදවා ගන්න නෑ පුතේ කොලෙස්ටරෝල්. එහෙනම් 6 පිළිතුරු අංක 3. 7ට එන්න
ජීව වායු නිෂ්පාදන ක්‍රියාවලියක අන්තර්ගත නොවන්නේ. පුතේ ජීව වායු නිෂ්පාදන ක්‍රියාවලියක දැන් මම සටහන දෙන්නේ නැහැ. ජීව වායු නිෂ්පාදන ක්‍රියාවලිය වල මතක තියාගන්න ප්‍රධාන කාරණා හතරක් තියෙන්නේ. කාබනික සංයෝග ජල විච්ඡේදනය කිරීම, ඊළඟට පුතේ පැසීම, ඇසිඩික් අම්ල ජනනය, ජීව වායු නිෂ්පාදනය කිරීම. ඔන්න ප්‍රධාන පියවර හතර. ප්‍රධාන පියවර හතරත් එක බලන්න මොකද්ද මේකේ නැති වෙන්න ඕනේ කියලා. කාබනික සංයෝග ජල විච්ඡේදනයේ පළවෙනි පියවර. දෙක නිර්වායු සහ ස්වායු යෝජනය. පුතේ ජීවායු ජනකයක් තුල ස්වායු යෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ නේ. ජීවායු ජනකයේ තුල සිද්ධ වෙන්නේ පුතේ නිර්වායු. මොකද ජීවායු නිෂ්පාදනය කරන්නේ නිර්වායු රොම්බර චීරකයක් ඇතුලේ. නැත්නම් අපි ජීවායු කුටියක්. ඒක ඔක්සිජන් නැති තැන. ඒ ඔක්සිජන් නැති තැනක් නම් පුතේ එතන ජීව වායු නිෂ්පාදනය වෙනවා නම් එතන නිර්වායු තත්ත්වයක් තියෙන්නේ ස්වායු තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් උත්තරේ දෙක එක ගන්න බෑ. පැසීම හරි. දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව ඇසිඩික් අම්ල ජනනය එකත් හරි. කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායු ප්‍රතික්‍රියා කිරීම, මීථේන වායු නිෂ්පාදනය කිරීම අන්තිම පියවර විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් උදේ 7ට උත්තරේ එන්නේ 2. සුදු ජීවීන් අඩංගු නොවන්නේ. සුදු ජීවීන් නැති තැනක් ගැන අහන්නේ 1. නිරෝගී මිනිසුගේ මහාන්ත්‍රය. පුතේ මහාන්ත්‍රයේ සුදු ජීවීන් ඉන්නවා. හරිද? නිරෝගී මිනිසුගේ ආමාශය. ඇත්තටම ආමාශයේ සුදු ජීවීන් නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මම අත්තරම් පුතේ ආමාශයේ තියෙන ආම්ලිකතාව. pH 3.5 අතර ආසන ප්‍රමාණයක් ආමාශයේ ආම්ලිකතාවයක් තියෙනවා. ඒ වගේ ඊටමත් අපි කිව්වොත් pH අගය ආම්ලිකවල ඊටමත්ම ආම්ලිකවල තත්ත්වයකදී සුජීවීන්ට ඒ අවස්ථාවේ ජීවත් වීමේ හැකියාවක් නැහැ. එහෙනම් නිරෝගී මිනිසුන්ගේ ආමාශය තුළ සුජීවීන් නැහැ පුතේ. right? තෙත වශයෙන් කොහොමද ජීවත් වෙන්නේ? සුජීවීන් ඕන තරම්. උණුදී උල්පත්වල ඉන්නවා දරවසන්න මුහුදු ප්‍රදේශවල එන පිළිතුරු අංක 2 පුතේ නිරෝගී මිනිසුගේ ආමාශයේ සුජීවීන් නැහැ කියන එක. 9 පැසීමේ ක්‍රියාවලින්හි අන්තබල කිහිපයක් සහ අදාළ සුජීව විශේෂණ නම් පහත දී ඇත. ඒ අතරින් සාවද්‍ය ප්‍රකාශය කුමක්ද? වැරදි එක මොකක්ද කියලා අහන්න. 1 මොනෝසෝඩියම් ග්ලූටමේට්. මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන්නේ පුතේ MSG. මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන්නේ MSG මතක ඇති ග්ලූටමික් අම්ලය මගින් නිෂ්පාදනය කරන ජපන් විසින් තමයි මේක හොයාගත්තේ පුතේ. ඔයා දන්නවා අජිනෝමෝටෝ නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන්නේ මෙන්න මේ කියන මොනෝසෝඩියම් ග්ලූටමේට් තමයි අජිනෝමෝටෝ කියලා කියන්නේ. මොනෝසෝඩියම් ග්ලූටමේට් එක එතකොට ඒක නිෂ්පාදනය කරන ග්ලූටමික් අම්ලය ඕන. ග්ලූටමික් අම්ල නිෂ්පාදනය කිරීම සඳහා කවුද ඕන? කොරයිනිබැක්ටීරියම් ග්ලූටැමිකම් ඕන. ඒක හරියි. මීරා පැසීමෙන් මධ්‍යසාර. පුතේ මීරා පැසීමෙන් මධ්‍යසාරය එනකොට ඔයා මීරා right අපි මීරා ගත්තම මීරා රා වෙනකොට අදියර දෙකකින් සිද්ධ වෙන්නේ. ඒ අදියර දෙක තුල මීරා රා වීමේදී අදියර දෙක තුල පළමු අදියරේදී ලියුකොන්ස්ට්‍රක්ට් සහ ස්ට්‍රෙප්ටොකොකස් ඉන්නවා. ඒ කියන්නේ මීරා right රා වෙනකොට පළමු අදියරේදී මේ ඉන්න කට්ටිය ඉන්නවා ලියුකොන්ස්ට්‍රක්ට් right ලියුකොන්ස්ට්‍රක්ට් ස්ට්‍රෙප්ටොකොකස් right ලියුකොන්ස්ට්‍රක්ට් ස්ට්‍රෙප්ටොකොකස් ලා ඉන්නවා. දෙවන පියවර තුල තමයි දෙවන අවස්ථාව තුල තමයි සැක්‍රොමයිසිස් ඉන්නේ. අපි මේකට කියනවා පුතේ මේක මිශ්‍ර බැසීමේ ක්‍රියාවලියක් කියලා. මොකෝ බැක්ටීරියාන් සහ දිලිර කියන දෙකොල්ලම ඉන්නේ මේක මිශ්‍ර බැසීමේ ක්‍රියාවලිය සැක්‍රොමයිසිස් ඉන්නවා. එතකොට මේක හරි. එතකොට ඒක අහනවා මීරා බැසීමේ මධ්‍යසාර හදනකොට ලියුකොන්ස්ට්‍රක්ට් ස්ට්‍රෙප්ටොකොකස් ලා ඉන්නවා. ඒක හරි. වයින් නිෂ්පාදනය කරන ඇසිඩෝබැක්ටර් ටෝබිය තමයි. වයින් නෙමෙයි බොන්න වෙන්නේ විනාග්‍රි තමයි බොන්න වෙන්නේ. මොකද ඇසිඩෝබැක්ටර් කියන්නේ පුතේ මධ්‍යසාර විනාග්‍රි බවට පරිවර්තනය කරන කෙනා. ඔයාලා දන්නවද වයින් කියන්නේ මධ්‍යසාර CH3CH2OH. වයින් කියන්නේ මධ්‍යසාර CH3CH2OH. එයා පරිවර්තනය කරනවා ඇසිඩික් අම්ලය බවට CH3COH. right? එතකොට මේ ඇසිඩික් අම්ලය බවට පත් කරන්නේ කවුද? ඇසිඩෝබැක්ටර්. right? right ඇසිඩෝබැක්ටර්. එතකොට පුතේ මේ මධ්‍යසාර තමයි මේ මධ්‍යසාර. ඉතින් මේ මධ්‍යසාර වයි රා විස්කි බ්‍රැන්ඩි ඕන එක. එතකොට මේ කියන ඇසිඩෝබැක්ටර් આવොත් ඇසිඩෝබැක්ටර් මේ ඔක්සිකරණයක් කරනවා. මෙතන ඉන්නේ ඔක්සිකරණ. එතකොට එන්නේ විනාගිරි. ඒකින්ද වයින් නිෂ්පාදනය කිරීම සඳහා පුතේ ඇසිඩෝබැක්ටර් භාවිත කිරීමක් නැහැ. එහෙනම් පිළිතුරු අංක 3 සාවද්‍යයි. වැරදි එකක්. බීර කියන්නේ බියර් නිෂ්පාදනය කරන සැක්‍රොමයිසිස් කාබජෙන්සිස් සැක්‍රොමයිසිස් සෙරවීසිය කියන මධ්‍යසාර නිෂ්පාදනය කිරීම අවශ්‍ය වෙන අපේ සුප්‍රසිද්ධ අපේ ආදරවන්තයා ඊස්ට් අපිට අවශ්‍ය වෙනවා. right. 5 විනාගිරි ඉපදවීමට ඇසිඩෝබැක්ටර්. දැන් උත්තර වල තේරුණා
3 වැරදි කියන එක. right. යන්න 10 වෙනි ප්‍රශ්නෙට. බැක්ටීරියා ආසාදන රෝග සඳහා රෝගය හා සුජීවිය යන සංකලන වලින් වැරදි එක අහනවා. ඒ කියන්නේ පුතේ බැක්ටීරියාගේ නම දීලා හදන රෝගය ගැන දෙනවා. බලන්න පළවෙනි එක පිට ගැස්ම. පිට ගැස්ම හැමදාම කියන පිට ගැස්ම කියන්නේ නිකන් පිට ගැහෙන එක නෙමෙයිනේ. පිට ගැස්ම කියන්නේ ඒ කියන බෝතල් කටු යකඩ කෑලි ඒවා එන්නට පස්සේ ඔයගොල්ලන් බයට හොස්පිටල් එකට ගිහලා එන්නතක් ගහනවා පිට ගැස්ම හැදෙයිද කියලා. ඉතින් මේ පිට ගැස්ම හදන්නේ කවුද? Clostridium tetani. ඒක හරි. පාචනේ එස්චිරිචියා කොලයි. එස්චිරිචියා තමයි E. coli කියලා කියන්නේ අපි. right එස්චිරිචියා කොලයි තමයි පුතේ E. coli කියලා කියන්නේ. එයා පාචනයක් හදන කෙනෙක් නෙමෙයි. ෂෙරෝගේ Mycobacterium tuberculosis ඒක හරි. කොලරාව විබ්‍රියෝ කොලර ඒක හරි. ටයිෆොයිඩ් වනේ සල්මොනෙල්ලා typhi ඒක හරි. එහෙනම් පුතේ පිළිතුරු අංක 2 පාචනය එස්චිරිචියා කොලයි කියන එක වැරදි. එහෙනම් පුතේ බයොලොජි ප්‍රශ්න 10ක් තියෙනවා. 10ම අපි දැන් කරා. අපි දැන් යමු පුතේ මැත්ස් ප්‍රශ්න 10ක් දාලා තිනවා. අපි ඒ ටික දැන් කරමු. right බලන්න අරය 3 මීටර වෘතයකින් කපාගත හැකි විශාලම චතුරස්‍රයේ වර්ගඵලය කීයද කියලා. අරය සෙන්ටිමීටර් 3යි. දැන් අරය සෙන්ටිමීටර් 3ක් වන වෘතයක් අපි අඳුන නිකන් සරලව අරය සෙන්ටිමීටර් 3යි. right අරය සෙන්ටිමීටර් 3ක් වන වෘතයක් ඇඳලා මේකේ සමචතුරස්‍රයක් ඇඳොත් අපිට සමචතුරස්‍රය අඳින්න වෙන්නේ මෙහෙමනේ. right අපිට මේ සමචතුරස්‍රය අඳින්න වෙන්නේ මෙහෙම. එතකොට අරය සෙන්ටිමීටර් 3ක් වන වෘතයකින් කපාගත හැකි විශාල චතුරස්‍රයේ වර්ගඵලය. කියන්නේ මෙන්න මේ සමචතුරස්‍රයේ පාදයේ දිග හොයාගත්තා නම් හරි. ඔයා දන්න පුතේ එතකොට මෙතන ඉඳන් මෙතන තියෙන දුර කීයද? අරයනේ තියෙන්නේ නේ. කේන්ද්‍රය ඉඳන් පරිධියට තියෙන දුර. ඒ කියන්නේ මේ කියන සමචතුරස්‍රයේ කෙළවරකට තියෙන කේන්ද්‍රය ඉඳන් පරිධියට තියෙන දුර. ඒ කියන්නේ මේ තමයි සමචතුරස්‍රයේ මැද ඉඳන් මෙතන තියෙන දුර. ඔයා දන්නවා සමචතුරස්‍ර විකර්ණය කියන එක සමච්ඡේදනය වෙන්නේ ඍජු කෝණ ආශ්‍රාවයෙන්. හරි ඍජු කෝණයක් මේන්නේ. ඍජු කෝණික වෙන්නේ. එතකොට මේ පාදෙත් 3යි. නවා දන්නවා මේක සමද්විපාද ඍජු කෝණික ත්‍රිකෝණය. සමද්විපාද ඍජු කෝණික ත්‍රිකෝණය නම් මම ඔයාලට කියලා දෙලා තියෙනවා පාද දෙක 3යි 3යි නම් එහෙනම් පුතේ x කියන්නේ කීයද? x කියන්නේ 3යි මූල 2යි. එක වර්ගයේ දැන්නේ. පයිතගොරස් සම්බන්ධය දාලා දාන්න ඔය උත්තරේ තමයි එන්නේ. එතකොට x කියන්නේ 3යි මූල 2. පුතේ x කියන්නේ 3යි මූල 2 නම් සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ පුතේ x වරක් x නේද සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ. එහෙනම් මූල 3යි 2යි මූල 3යි මූල 2 ගුණ කරන්න පුතේ 3යි මූල 2. සමචතුරස්‍රයේ වර්ගඵලය පුතේ 3 ගණන් 3 9යි මූල 2 මූල 2 ගුණ කරාම උත්තරේ 2යි. උත්තරේ එනවා පුතේ 18ක් කියලා වර්ග සෙන්ටිමීටර වල. වර්ග සෙන්ටිමීටර 18ක් කියලා අපිට උත්තරේ සරලව ගන්න පුළුවන්. එහෙනම් පුතේ වර්ග සෙන්ටිමීටර 18ක් තියෙන උත්තරේ කීයද? උත්තරේ 3 පිළිතුරු අංක 3 තමයි පුතේ උත්තර එන්නේ 11ට. නෑ 11යි පිළිතුරු අංක 3 ගන්න පුළුවන්. right. ඊළඟට අපිට තියෙන 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නේ තියෙන පුතේ ඝන කාභයක්. අපි අහනවා රූපයේ දක්වා ඇති ඝන කාභයේ FD ඔස්සේ පහළට කපනවලු. එම කැපුම් මුහුණතේ වර්ගඵලය වන්නේ. ඉතින් ඇත්තටම ලොකු දෙයක් ඒ කාරණාව අන්තර්ගත වෙන්නේ නැහැ. right. පයිතගොරස් දාපු ගමන් උත්තරේ නිකම්ම ඇවිල්ලා තියෙනවා. වැඩි කතන්දර අවස්ථාවක් ඇත්තේ නැහැ. පොඩ්ඩක් බලන්න මෙන්න මේක දැක්ක ගමන් ඔයාලට උත්තරේ එවි. ඔන්න ඔය රූප සටහන තියෙනවා ඔයාලට. right. ඔය රූප සටහන මෙන්න මෙහෙම කැපීමක් කපන්නේ. ඔන්න උතන කැපීමක් කපනවා. කොහොම කැපීමක් කැපුවට පස්සේ ඒ කියන්නේ පුතේ මෙන්න මේ එතනින් කැපීමනේ කැපෙන්නේ. ඔය මූණත නෙන්නේ. ඔය මූණතේ වර්ගඵලය ගන්න නම් අපිට මේ අංශ 5ක් කියලා තියෙනවා. අපිට එනම් මෙන්න මේ දිග දැනගන්න ඕනේ මෙතන ඉඳන්. එතකොට අපිට දින මේක 4යි මේක 3යි කියලා. ඉතින් ඔයා දන්න පුතේ මෙතන ඍජු කෝණාංශයක් ඍජු කෝණිකව තියෙන ඉන්න මේ 3යි නම් මේක 4යි නම් මේක 5ක් කියලා නේ කෙලිම. පයිතගොරස්. එතකොට පුතේ 5 උස 5යි නම් 5 25යි වර්ග සෙන්ටිමීටර. මෙතනින් කියපුවේ. මෙතනින් කියපුවේ. හරිම ලේසි. right. මෙතනින් කියපුවා. එතකොට අපිට අවශ්‍ය නම් පුතේ මෙන්න මේ දිග පාදයේ කීයද කියලා හොයාගන්න. දැන් යට තියෙන්නේ පුතේ ඍජු කෝණාංශය මෙතන අංශක 90යි නම් මෙතන පාදයේ 3යි මෙතන පාදයේ 4යි නම් යට තියෙන ඍජු කෝණාංශයේ විකර්ණය නේද පුතේ මේදී යට තියෙන ඍජු කෝණාංශයේ විකර්ණයේ තියෙන විකර්ණය 5යි උසත් 5යි 5 25 වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25ක් කියලා එනවා. අපි යන පුතේ ප්‍රශ්න අංක 13ට.
දිනවා අරේ සෙන්ටිමීටර් 21ක් වන විශාල ගෝලාකාර යකඩ කුට්ටියක්. විශාල ගෝලාකාර යකඩ කුට්ටියක් උණු කර මිලිමීටර් 7ක් වූ කුඩා යකඩ බෝල නිපදවන ලබන්නේ නම් සාදාගත හැකි කුඩා යකඩ බෝල ගණන වන්නේ කොච්චරද කියලා අහනවා. ලෝහය අපතේ නොවන බව සලකන්න කියලා කියනවා. කියන්නේ අපිට තියෙනවා සෙන්ටිමීටර් 21ක් තියෙන අරේ තියෙන ගෝලයක්. right? මේක කන්වර්ට් කරන පුතේ ඉතාමත්ම කුඩා ආරයක් තියෙන. ඒ කියන්නේ මිලිමීටර් 7ක්. අපි ඒක ආරය 2 කියලා ගමු. මේක 1 කියලා ගමු. මිලිමීටර් 7ක් තියෙන එක්කෙනෙක් බවට පරිවර්තනය කරනවා. මේ වගේ ගොඩක් හදනවා. n ප්‍රමාණයක් නිර්මාණය කරනවා. ඉතින් මොකක්ද මෙයාගේ සමාන වෙන්නේ? මෙයාගේ පරිමාවයි මේසි කියන මිලිමීටර් 7ක් වන කුඩා බෝල n ප්‍රමාණයක පරිමාවයි කියන එක සමානතාව වෙන විදිහ. මෙයාගේ පරිමාවේ සූත්‍රය කියන්නේ 3n4යි 5r1 වල ගණය. මෙයාගේ n ප්‍රමාණය එතකොට 3n4යි 5r2 වල ගණය වාරයක් n. ඔය දෙක එකිනෙකට සමානයි කියලා නේද කියන්නේ? පරිමාණ සමානතාව සමානයි කපා ගන්නකො. 3n4ට 3n4 කැපුණා. 5ට 5 කැපුණා. 5 දැන් අපිට r වල ගණයෙන් බෙදන්න r2 වල ගණය. එතකොට r1 කියන්නේ කිව්වේ 21 න 21 වරක් මතක තියාගන්න සෙන්ටිමීටර වලින් දීලා තියෙන්නේ. ප්‍රධානයකට ගන්න ඕන. එහෙනම් 21 වරක් 10 ඍණ 2 තමයි පුතේ සෙන්ටි. ඒකේ ගණය. ඒක බෙදන්න r2 කියන්නේ මිලිමීටර 7යි. මිලිමීටර 7 කියන එක කියනවා ප්‍රධානයකට ගත්තට පස්සේ 7 වරක් 10 ඍණ 3යි. ඒකේ ගණය සමානයි n ප්‍රමාණය. right? එහෙනම් සුළු කිරීම කරන්න පුතේ 21 වරක් සුළු කිරීම 21 වරක් 21 වරක් 21. right? 21 ඒවා ගණය හරිනේ. හරිනේ හරි. 21 වරක් 21 වරක් 21. එතකොට ඒකේ 21 ගණය කියලා එනවා. ගුණ කිරීම 10 ඍණ 2 3 ගුණ කරාම 10 ඍණ 6යි. යට ඉන්නේ කවුද බලන්න? 7 වරක් 7 වරක් 7. ඇයි ඒ 7ටත් ගණයයිදී 10 ඍණ 3ටත් ගණයයිදී වෙනවා. එතකොට පුතේ 7 3 වරක් ලියලා ඍණ 3 වරක් 3 ඍණ 9යි. සුළු කිරීම බලන්න 7ටත් 1යි 3යි 1යි 3යි 1යි 3යි 3 3 9 3 27. ඉලක්කම 27. 10 ඍණ 9 උඩට ගියාම 10 ධන 9 වෙනවා. 10 ධන 9යි 10 ඍණ 6යි 10 බල 3ක් කියනවා. උත්තරේ එන්න වලට. right? එහෙනම් උත්තරේ නම් 27000ක් කියනවා. බෝල. පොඩි බෝල ගන්නවද බලමු. 27000ක් කියනවා n ගාන. පිළිතුරු අංක 5. 13ට පිළිතුර 5 කියලා අපිට ACM පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. යන් 14ට යනවා. හතරවෙනි ප්‍රශ්න දිනවා පොඩි ප්‍රශ්නයක් මේක ඇත්තටම ලොකු කොට හිතන දෙයක් ඇත්තේ නැහැ. ටක්කා සුළු කිරීමෙන් උත්තරේ ලැබෙනවා. right? මේකේ 18යි මේක 32යි මෙතන මෙතනට ලම්බ කුස දිලා දින පුතේ 14ක්. ඒ කියන්නේ අර්ධ වෘත්තයේ විස්කම්භය නේ. අර්ධ වෘත්තයේ විස්කම්භය තමයි අපිට එතනින් ලැබෙන්නේ. එතකොට අපෙන් අහනවා රූපේ දක්වා ඇත්තේ ත්‍රිභුජයක ආකාරයේ තුනීතාඩුවකින් අර්ධ වෘත්තාකාර කොටසක් කපා ඉවත් කර ඇති ආකාරයයි එම කොටස ඉවත් කළ පසු ඉතිරි කොටසේ වර්ගඵලය වන්නේ. එහෙනම් මෙන්න මේ කොටසේ වර්ගඵලය මොකද්ද කියන්නේ? අපිට මොකද්ද කරන්න තියෙන්නේ? සමස්ත විශාල ත්‍රිභුජයේ මේ කොටස අඩු කරා නම් අපිට පුතේ ඉවත් කළ කොටසේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. අර්ධ වෘත්තාකාර කොටසක් කපා ඉවත් කරලා ඉවරයි. එහෙනම් මට කියන්න ත්‍රිභුජයේ වර්ගඵලය. එහෙනම් මේ අඳුරු කළ වර්ගඵලය නෙවෙයි. ත්‍රිභුජයේ වර්ගඵලයෙන් අඩු කරන්න එන අඳුරු වර්ගඵලය සමානයි ත්‍රිභුජයේ වර්ගඵලයෙන් අඩු කරන්න අර්ධ වෘත්තයේ වර්ගඵලය. එහෙනම් ත්‍රිභුජයේ වර්ගඵලය භාගයයි සමාන්තර පාද දෙක එකතුව 18යි 32. 18 ධන 32 ගුණ කරා ලම්බ කුස 14යි. එකෙන් අඩු කරන්න පුතේ අර්ධ වෘත්තය 5r වර්ගයේ බෙදීම දෙකනේ. 5r වර්ගයේ බෙදීම දෙක 7 22 r කියන්නේ පුතේ එතකොට 7යි
7යි I බෙදීම 2. right දැන් සුළු කිරීම කරන්න බෙදෙන්නට ඉතින් කැපෙනවා C යි 18යි 32යි 50යි 54ක් නෑ මෙතන 7යි sorry 4 5 35 350යි අඩු කිරීම 4 7 කැපෙනවා පුතේ 77 මෙතන 350න් 77ක් ගියාම පුතේ 273ක් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් උත්තරයක් තියෙනවද බලන්න. 273ක්. පිළිතුරු අංක 2 273යි වර්ග සෙන්ටිමීටර. 273යි වර්ග සෙන්ටිමීටර කියලා අපි ලස්සනට පිළිතුර ලැබෙනවා. 273යි වර්ග සෙන්ටිමීටර. right. අපි ඊළඟට යමු ප්‍රශ්න අංක 15ට. මේ වගේ ප්‍රශ්න අපි ඕනතරම් පන්තිතුරු සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් දැන් ලේසියට හොයලා දැකි. ආදාන ප්‍රශ්න අංක 15 හදාන්න පුතේ කොහමද? replacing method එකනේ. cutting and replacing method එකට. බලමු cutting and replacing method එකට. සෙන්ටිමීටර් 10ක් දිගැති ඝනාකාර වීදුරු කුට්ටියකින් ඉහළ පෘෂ්ඨයේ මැද්දේ සෙන්ටිමීටර් 3 දිගැති ඝනාකාර වීදුරු කොටසක් ඉවත් කර ඇත. ඉතිරි වීදුරු ඝන වස්තුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය වන්නේ. එතකොට දැන් මේක හරිම ලේසි ගානක් නේ. මේකේ කොහොමද කියනවා? ඕකේ ඔන්න ඔය කැලේ අයින් කරන්න හැමදාම. මතක ඇති මං කිව්ව මේ වගේ ගානක් කරා. එතකොට පුතේ මේකේ ඔන්න ඔය කැලේ අයින් කරනවා. එතකොට පුතාලා කියන්න කැපීම හින්දා උඩ පෘෂ්ඨය අයින් වෙනවනේ. හාර අයින් කරනවා උඩ පෘෂ්ඨය අයින් වෙනවා. නමුත් ඒ උඩ පෘෂ්ඨේ වලට යටින් අලුතෙන් පෘෂ්ඨයක් ආදේශ වෙනව නේද? නම් රිප්ලේස් වෙලා ඉවරයි. නම් මෙයා කට්පය අයින් වෙනකොට එයා වෙනුවට රිප්ලේස් වෙනවා. හැබැයි වල හැරුණා නේද? වල හැරුණාම අලුතෙන් ඇතුලේ පෘෂ්ඨ 4ක් නිර්මාණය වෙනවා. අමතර පෘෂ්ඨ 4ක් නිර්මාණය වෙනවා. රිප්ලේස් වෙන පෘෂ්ඨයට අමතරව. ඒකින්ද පුතේ තිබ්බේ 10යි. නම් සමස්ත ආරම්භක වර්ගඵලයේ 10 වරක් 10 වරක් 10 වරක් 6 600යි. right ඒකට අලුතෙන් ඇඩ් වෙනවා පුතේ 3 කොටසක් නේ කපලා අයින් කරන්නේ. එතකොට 3 කොටස් 4ක් අලුතෙන් ඇඩ් වෙනවා. 3 වරක් 3 පෘෂ්ඨ වර්ගඵලය වෙන 3 වරක් 3 4ක් ඇඩ් වෙනවා. 3 වරක් 3 9 9 වරක් 4 36යි. නම් 36ක් මෙතන තියෙනවා මෙයාගේ. right ඔක්කොම වෙනවා පුතේ 636ක් කියලා වර්ග සෙන්ටිමීටර. තාමත් දේශී 636ක් වර්ග සෙන්ටිමීටර වෙනවා. ආරම්භක පෘෂ්ඨ වර්ගඵලයට අලුතෙන් 4 දිනක් වටේ එකතු වීම සිද්ධ වීම වවනයි උතනදී වෙන්නේ. right අපි යමු 16 වෙනි ප්‍රශ්නෙට ඊට පස්සේ. දාසෙනි ප්‍රශ්නේ හරි ලස්සන ප්‍රශ්නයක්. හොඳට හදන්න පුළුවන් ප්‍රශ්නයක්. බෝලයක් තියෙනවා. right මේක වතුර ගිරෙන යම් ප්‍රමාණයක්. මේකේ සමස්ත නිෂ්කම්භය දීලා තියෙනවා අපිට පුතේ 7යි 2යි 9. එතකොට මෙන්න මෙතනට වෙනකම් දෙකක් තියෙනවා. මෙතනට වෙනකම් හතක් තියෙනවා. සෙන්ටිමීටර් වලින් තියෙනවා. right okay. අපෙන් අහනවා බෝලයේ ජලයේ ස්පර්ශ වන වෘතමායිමේ පරිධිය. බෝලය කියන එක්කෙනා මෙන්න මේ කියන ජලයේ ස්පර්ශ වෙනකොට මෙන්න මේ කියන ජලයේ ස්පර්ශ වෙනකොට මෙතන ඇත්තටම හැදෙන්නේ වෘතයක් නේ. බෝලයක් දැම්මම පස්සේ වෘතයක් නෙමෙයි ඔය වෘතේනේ. right ඔය වෘතේ මෙතන තියෙන්නේ ඔන්න ඔය වෘත ගායන. right ඒතර ඔය වෘතය උතන තියෙනකොට ඇත්තටම අපි මේ වෘතයේ පරිධිය ගන්න නම් අපිට මේ වෘතයේ අරය ඕන. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙනවා මෙන්න මෙතන ඉඳන් මෙතන තියෙන දුර. ඔකනේ අරය කියන්නේ. නෝ අරය හොයාගන්න. මේක තමයි මෙතන අරය. right අරය. අපිට පරිධිය හොයන්න තියෙන්නේ. එතකොට අරය ගන්න නම් හරිම ලේසි සිස්ටම් එකක් තියෙනවා මේකේ. ලොකු දෙයක් කරන්න දෙයක් නැත්තේ නෑ ඇත්තටම. right මෙතන කේන්ද්‍රය කියලා හිතන්න. කේන්ද්‍රය කියලා මැද්ද කියලා හිතන්න. දැන් මෙතන ඉඳන් මෙතනට 7ක් තියෙනවා නම් ඔයාලා දන්නවා මෙතන ඉඳන් මෙතනට තියෙන කේන්ද්‍රයට 4.5යි. කියන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන 4.5යි. 4.5යි. හරිද? මෙතන ඉඳන් මෙතනට 4.5ක් තියෙනවා නම් මෙතනට දෙකක් අඩු වුණා නම් ඔයාලා දන්නවා එහෙනම් මේ කොටස විතර 2.5යි කියලා නේ. මේ කොටස විතර 2.5. කියන්නේ එතකොට 4.5ක් තමයි මෙතනටත් තියෙන්නේ.
Pythagoras. අයි කේන්ද්‍රේ ඒකට හම්බෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය නේද? ඔයාලා හම්බෙන්නේ මේක 2.5යි මේ උස. අපිට වань තියෙන r එක. මෙතන පුතේ 4.5. Pythagoras දා 4.5 වර්ගයෙන් අඩු කරන්න 2.5 වර්ගය සමානයි r වර්ගය. හරිනේ? ඕකනේ ඉන්නේ 4.5 වර්ගයෙන් අඩු කරන් 2.5 වර්ගය. එතකොට පුතේ අපිට මෙතන එනවා 4.5 වර්ගය 45 වර්ගයේ ගත්තොත් අපිට ගන්න පුළුවන් ටක්කර සුළු කරන්න 45 වර්ග ගත්තා නම් 4.25 so 45 පිළිගිරි මොකද 2025 20.2 6.25නේ 6.2 r වර්ගය. එතකොට මෙතන එන්නේ 14යි සමානයි r වර්ගයේ නම් 14 වර්ගමූලය තමයි පුතේ r කියලා එන්නේ. මොන අරය ආවා. අපිට ඕනේ හැබැයි පරිධිය නේද? අපිට අවශ්‍ය මේ පරිධිය. අපිට අවශ්‍ය මේ පරිධිය. නේ? පරිධිය ගන්න අපි දාන්න 2πr. එහෙනම් පරිධිය s සමානයි 2πr. පරිධිය s සමානයි 2π r කියන්නේ පුතේ මූල 14. නෝම උත්තරයක් තියෙනවද කියලා බලන්න. සෙන්ටිමීටර වලින්. ඕම උත්තරය. මම හිතනවා මේ උත්තරයක් තියෙනවා කියලා. 2.14යි මූල භාග. මේ π. ඒක දිනම් s සමානයි 2යි මූල 14යි π. එකත් හරි අවුලක් නෑ. same to same. ප්‍රශ්නයක් ඇත්තේ නෑ. අපි ගත්තේ තාම සල සංසිද්ධියක් මේ කේන්ද්‍රය ඉඳන් මෙතනට තියෙන්නේ අරයමයි සමස්ත මෙතන මෙතනට උස 7ක් තියෙනවා නම් මෙතන 4.5 නම් ස්පර්ශ වෙන තැනට කේන්ද්‍රය ඉඳන් 2.5 උසක් තියෙනවා. ස්පර්ශ වෙන තැනට කේන්ද්‍රය ඉඳන් 2.5ක උසක් තියෙනවා. එතකොට අන්න ඒකේ උත්තරය එනවා අපිට 4 වෙනි උත්තරේ ගන්න පුළුවන්. යන්න 17 වෙනි ප්‍රශ්නෙට 16 එන උත්තරේ 4 17 වෙනි ප්‍රශ්නෙට යන්න. දාහත්වෙනි ප්‍රශ්නේ තියෙනවා රූපයේ දැක්වෙන්නේ වාණයේ සිලින්ඩරාකාර කුට්ටියක් සමානව දෙකට බැඳින් බෙදාගත් පළුවකි මෙම ඝන වස්තුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය වන්නේ ඊටමත් ලේසි අර්ධ සිලින්ඩරයක් තියෙන ඇත්තටම කිව්වොත් සිලින්ඩරේ කපලා දින්නේ කොහොමද එතකොට පුතේ මෙතන එක අර්ධ වෘත්තයක් තියෙනවා මෙතන එක අර්ධ වෘත්තයක් තියෙනවා මෙතන තියෙන වක්‍ර කොටසක් මෙතන තියෙන වක්‍ර කොටසක් right වක්‍ර කොටසක් මෙතන තියෙන එතකොට ඍජු කෝණාංශයක් මෙතන එතකොට අරය 14ක් මේ විස්කම්බේ 14ක් තියෙන එතන 14යි මේක 20යි. ඇත්තට මේක තියෙන කොටස් ටික කියන්නේ ආර්ධ වෘත්ත දෙකයි. ප්ලස් ඍජු කෝණාංශය ප්ලස් මෙන්න මේ වක්‍ර කොටස නේද? අර ඔය තියෙන වක්‍ර කොටස නේද? නෝගෙන වක්‍ර කොටස නෝග තියෙන පෙනන්නේ නොතරින් එන වක්‍ර කොටසනේ ඇතුලේ ඔන්න ඔය කොටසනේ ඕනේ හරිද දැන් හරි ඔන්න කොටස් ටික තමයි අපිට ඕනේ. ඒ කියන්නේ මේ පැත්තේ අර්ධ වෘත්ත දෙකයි යට තියෙන වක්‍ර කොටස. ඔය ටිකනේ එකතු වෙන්න ඕනේ. මට කියන්න අර්ධ වෘත්ත දෙකක් කියන්නේ සම්පූර්ණ වෘත්තයක් නේ. එහෙනම් πr වර්ගය. වෘත්තයක් ඉදසරුවොත් πr වර්ගය මේ දෙක. මේ කියන්නේ කීයද එතකොට? 20 වරක් 14. හරිද? ඒ ත්‍රිකෝණාංශයෙන් උඩ තියෙන වක්‍ර කොටස මොකද්ද? ඔයා දන්නවා සිලින්ඩරයක් ගත්තම මේ සිලින්ඩරේ මෙතන තියෙන වෘතයක්. ඒතර මේ වෘතයක් තිබ්බම මේ පෘෂ්ඨයට වෘතයක් තිබ්බට පස්සේ ඔයා දන්නවා වෘතේ පරිධිය තමයි මෙව කැපුවට පස්සේ සිලින්ඩරේ පාදේ වඩපත් වෙන්නේ. එතකොට ඔයා දන්නවා සමස්ත වර්ගඵලය හදනකොට
වෘතයේ ඉන්නේ 2πr කියන පරිධිය. අර r නම් 2πr කියන පරිධිය එනවා. උසෙල් නම් මේ කොටස පුතේ 2πr මේක l. නම් 2πr වාරයක් l බෙදන්න ඕනේ දෙකෙන්. නම් මේ කොටස මොකද්ද? 2πr වාරයක් l. කියන්නේ දිගනේ බෙදීම දෙක. දැන් මොන සුළු කරන්නයි තියෙන්නේ? pi කියන්නේ එතකොට 7න් 22ද? r කියන්නේ අරය. මතක තියාගන්න 7යි. 14යි නෙමෙයි 7යි. මෙතන 280යි. මෙතන දෙකට දෙක කැපෙනවා. ආයි 7න් 22 ආදේශ වුණා. අපිට ගන්න පුළුවන් මෙතන අරය ආයි 7යි. දිග 20යි. මෙතන කැපෙනවා. ඒතර කමනේ උත්තර පිට බලන්න. මෙයාට මෙයා කැපෙනවා. 22 වරක් අත 154යි. right 154ට එකතු කරන්න ඕනේ 280ක්. මෙතන කැපෙන පුතේ 22 වරක් 20 440. 4යි 12යි 12යි පායි 17න් 7යි එකක් ඉතුරුයි. මෙතන එනවා 8යි 874යි වර්ග සෙන්ටිමීටර කියලා ලස්සනට එනවා. 874යි වර්ග සෙන්ටිමීටර මුද්‍රා තියලා බලන්න. 874යි වර්ග සෙන්ටිමීටර. පිළිතුරු අංක 2 17 පිළිතුරු අංක 2 එහෙනම් 874යි වර්ග සෙන්ටිමීටර. right අපි යමු ඊළඟට 18 වෙනි ප්‍රශ්නෙට. right 18 වෙනි ප්‍රශ්න බලන්න. පතුලක දිග මීටර 12ක්. පතුල දිග මීටර 12ක් තියෙන සමචතුරස්‍රාකාර හැඩයෙන් තියෙන ඍජු 8ක් වන සමචතුරස්‍රාකාර පිරමීඩයක්. මතකනේ පිරමීඩය අඳින්නේ ටක් ගාලා. ඉන්නොට තිබ්බා කියලා වලට ඇඳලා. right මේක ලම්බ කුස 8යි. කල්පනාකාරී වෙන්න ටක් ගාලා හත් ඇගි ඍජු 8යි. එහෙනම් මේ 8යි මේක. right අපිට කියන පාදයේ දිග පතුල 12යි. මීටර වලින් තියෙනවා. හොඳ කුඩාරම නිකුම්බි නෙමෙයි හදන්නේ. මීටර වලින් තියෙන්නේ. තමයි හදන්නේ. එතකොට මේකේ සමස්ත මේ ජන රජිවල අවමාර්ග බලය. එතකොට පුතේ මේ ත්‍රිකෝණාකාර මුහුණත් හතරක් පුරවන්නනේ අවශ්‍ය කරන කොට්ටියට කියන්නේ. ත්‍රිකෝණාකාර මුහුණත් හතර. එතකොට මේ එක ත්‍රිකෝණයක් ගත්තට පස්සේ වල පැහැදිලිව තේරෙනවා මේ එක ත්‍රිකෝණයක් එළියට ඇදලා ගත්තට පස්සේ මේ එක ත්‍රිකෝණයක් එළියට ඇදලා ගත්තට පස්සේ මේ ඇතුලේ තියෙනවා. දැන් මෙහෙම කරමු. වටේ තියෙන ත්‍රිකෝණයක් ගත්තොත් ඒ වටේ තියෙන ත්‍රිකෝණය කියන්නේ මෙයා. එතකොට ඇත්තටම ඒ වටේ තියෙන ත්‍රිකෝණය මෙන්න මේ පාදයේ තමයි ත්‍රිකෝණේ ලම්බකුස. අපිට වර්ගඵලය ගන්න නම් ත්‍රිකෝණේ ලම්බකුස ඕනම. ත්‍රිකෝණේ ලම්බකුස ඕන වර්ගඵලය ගන්න. මේ ඇලවුසනේ තියෙන්නේ. මේ පිරමීඩයේ ඇලවුස. එහෙනම් අපි දන්නවා මේ පාදයේ 6යි. මේ පාදයේ 6යි මොකද කේන්ද්‍රයේ ඉඳන් පාදයට තියෙන දුර 6ක් වෙනවා. සමස්ත තනි පාදයක් 12ක් ඉඳලා සමචතුරස්‍රයේ කේන්ද්‍රය මේ තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳන් මේ පාදෙට තියෙන දුර 6යි. සමස්ත පාදය 12ක් ඉඳලා. එහෙනම් මේ පාදේ 6 නම් මේ පාදේ 8 නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් මේ තියෙන්නේ. මේක 8යි මේක 6 නම් ඒ පය දෙක ස්ත්‍රිකයක් මේක 10යි. නම් මේ ඇලවුස මේ පිරමීඩයේ ඇලවුස 10ක් වෙනවා කියන්නේ ඒ උස කියන්නේ ත්‍රිකෝණයේ ලම්බ උස නේද? පාදයේ දිග 12යි නේද? ඉතින් මේ වගේ ත්‍රිකෝණ කීයද තියෙන්නේ හදන්න? 4ක්. එහෙනම් භාගයයි ත්‍රිකෝණ හතරේ වර්ගඵලය නම් රෙදි වර්ගඵලය නම් සමානයි භාගයයි ආධාර පාදයේ 12යි ලම්බ කුස 10යි වගේ 4ක් තියෙනවා මෙන්න. කැපුණා පුතේ 2යි 240යි වර්ග මීටර කියලා. යටම රෙද්දක් දානවද නැද්ද කියලා උත්තර වලින් හොයලා තේරෙනවා. 144යි එකතු කිරීමක් ආවා උත්තර එනවා පුතේ 384ක්. ඒ උත්තරයක් නෑ යට රෙද්දක් දාන්න යට ටෙන් රෙද්දක් දාන්න වෙන එක වටේට කුඩාන මේ රෙද්ද. රයිට් එතකොට උත්තරේ එනවා අපිට පිළිතුරු අංක 4 කියලා. යමු පුතේ 19 වෙනි ප්‍රශ්නෙට. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. රයිට් 19 වෙනි ප්‍රශ්නේ නම් අපි 18 වෙනි ප්‍රශ්නේ උත්තරය අපිට එන්නේ 240 නම් පිළිතුරු අංක 4 තමයි ඒකට එන්නේ. රයිට් 19ට යන්න. මේක නම් පුතේ ඊටමත් සරල ගානක් ප්‍රායෝගික ගානක්. සමස්ත පරිමාණ බෙදලා හරියන්නේ නැහැ පුතේ. ඔන්න ඔය උත්තරේ. මේක ඉතින් හොඳට මතක තියාගන්න පොඩි ටෙක්නික් එකක් මේක පාවිච්චි කරනකොට සිද්ධ වෙනවා. ඊටි කරලා මේක විතර ටිකක් හිතන්න තියෙනවා.
කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ගබඩා කරනු ලබන ශාලාවක දිග තියෙනවා මීටර 13ක්. එහෙනම් ශාලාවේ දිග මීටර 13යි. right? ශාලාවේ පළල මීටර 9යි. එහෙනම් ශාලාවේ පළල මීටර 9යි. ශාලාවේ දිග මීටර 13යි, පළල මීටර 9යි. පළල මීටර 9යි. එතකොට උස හතරක් තියෙනවා. උස ගැන පස්සේ කතා කරමුකෝ. නිෂ්පාදන ඇසුරුම් පෙට්ටි ඝන කැඩයෙන් යුක්ත අතර පාදයක දිග 60යි. දැන් නිෂ්පාදන ඇසුරුම් පෙට්ටිය තමයි මේ. right? මේක ඝනකාව හැටියට යුක්තය ඝනකයක් උදේ මේක ඝනකයක්. මේක සෙන්ටිමීටර් 60ක් තියෙනවා පාදයක දිග. මේවා දෙන මීටර වලින්. අපි ඒවා සෙන්ටිමීටර කරගන්න එක ලේසියි නේද? 13ක් කියන එක 1300 සෙන්ටිමීටර. 9ක් කියන එක 900 සෙන්ටිමීටර. එතකොට ඔන්න ඔය කියන පතුලේ ගබඩා කරන්නේ. පුතුලේ පතුලේ ගබඩා කරන්නේ උඩට අරන් එන්නේ. අපි එක පිට ගහන් යන්නේ සාමාන්‍යයෙන් මේකේ පතුලේම ලේස් අතර උඩට අරන් යනවා කියලා ගන්නකො. එතකොට 1300 පැත්තට ගත්තොත් 1300 පැත්තට ගත්තොත් 60 ඒව ගත්තොත් මෙන්න මෙහෙම පෙට්ටිය තියන් යන්න පුළුවන්. උඩින් බලන එක මම මේ පෙන්නන්නේ නේද? එතකොට තියන් යන්න පුළුවන් ප්‍රමාණය බලන්න. 1300ට 60 ඒවා පෙට්ටි කීයක් මේ පැත්තට තියන්න පුළුවන්ද කියලා බලන්න එක දිගට. ඔයා 1300 බෙදන්න 60. 1300 බෙදන්න 60. 21.66 එනවා කියන පුතේ පෙට්ටි 21යි මේ පැත්තට තියන්න පුළුවන්. එහෙනම් මේ පැත්තට තියන්න පුළුවන් පෙට්ටි 21යි. එහෙනම් පහළ පැත්තට බලන්න. පහළ පැත්තට 900 නේ තියෙන මේ පැත්තට. එහෙනම් මේ පැත්තට තියන්න පුළුවන් පෙට්ටි ගාන කීයද කියලා බලන්න. කොහොම? මේ සයිඩ් එකේ තියන්න පුළුවන්. ඒතර ඒ සයිඩ් එකේ තියන්න පුළුවන් පෙට්ටි ගාන ඔක්කොම වෙනවා පුතේ 900 බෙදන්න 60. පෙට්ටි 15යි. එහෙනම් මේ පැත්තට තියන්න පුළුවන් ඔක්කොම ගාන පෙට්ටි 15. දැන් උස තියෙනවනේ. මේකේ උස පැත්ත. අපි ඒක වෙනමානේ උස. උසට තියෙනවා මීටර 4ක්. උස මීටර 4ක් තියෙනවා නම් මීටර 4ක් කියන්නේ 400ක්. 400 බෙදන්න පුතේ 60. ඇයි මේ ඝනකයේ උස 60යිනේ. 400 බෙදන්න 60. 6. එහෙනම් මෙතන ඉන්න පුළුවන් 6. එහෙනම් පෙට්ටි 6ක් උසට ගහන්න. පෙට්ටි 6ක්. ඔය විදිහට 6ක් ගහතේ උඩට. උඩ පැත්තට පෙට්ටි 6ක් ගහතේ මේ තමයි පොළව. right උඩ පැත්තට පෙට්ටි 6ක් ගහතේ ඔක්කොම වෙනවා 6. එහෙනම් පුතේ සමස්ත මේ පැත්තට 15යි මේ පැත්තට පෙට්ටි 21යි උඩට පෙට්ටි 6යි නම් 21 වරක් 15 වරක් 6 ප්‍රමාණයෙන් පෙට්ටි ගණනක් අපිට ඔගේ ගහන්න පුළුවන් ඔක්කොම 21 වරක් 15 වරක් 6 1890යි බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා 1890යි 1890 පිළිතුරු අංක 1 කෙලින්ම දාලා පුතේ 1890යි කියලා පෙට්ටි ගන්න. පෙට්ටි 1890ක් කියලා අපිට දාන්න ඕන. පිළිතුරු අංකය පුතේ කීයද? 1. යන්න 20 වෙනි ප්‍රශ්නෙට. අර්ධ ගෝලාකාර ලී කුට්ටියකින් රූපේ පරිදි කේතුආකාර කොටසක් ඉවත් කර ඇත. අර්ධ ගෝලයේ අරයන් කේතුවේ උසස් සමාන වන අතර කියන අර්ධ ගෝලයේ අරයයි කේතුවේ උසයි සමානයි. ඉවත් කළ මුළු පරිමාව ඉවත් කළ පරිමාව මුළු පරිමාවයෙන් කිනම් භාගයක්ද කියලා. හරිම ලේසි සූත්‍ර දෙක ලියලා භාගයක් විතර ලියන්න උත්තරේ කපලා දාන්න විතරයි තියෙන්නේ. right බලමු එන්න. නිකන් සරල රූප සටහනක් විදියට. මේක තියෙන්නේ මෙහෙමනේ. right ඔන්න ඔය කොටසේදී ඔන්න ඔය කියන කේතු ආකාර කෑල්ල කපලා අයින් කරලා දානවනේ පුතේ. එතකොට මෙතන තියෙන අර්ධ ගෝලය. එහෙනම් අර්ධ ගෝලය කියන්නේ මුළු පරිමාව 3න් 2යි πr වල ගණනය. දැන් අපේ කේතුව මොකද්ද කියන්නේ? කේතුවේ උසයි අරයි සමානයි. ඕකනේ කියන්නේ. එතකොට කේතුවේ පරිමාව මොකද්ද? 3න් 1යි π r වර්ගය i r. ඇයි h වෙනකොට දැන් r. කේතුවේ පරිමාව සූත්‍රය මොකද්ද? කේතුවේ 3න් 1යි πr වර්ගය h නේ. කේතුව. එතකොට කේතුව තියෙන්නේ කපලා අර්ධ ගෝලය. එතකොට මෙතන කැපෙනවා 3ට 3 කැපෙනවා. πට π කැපෙනවා. ඝනයට ඝනය කැපෙනවා. උත්තරේනේ 1 බෙදීම 2 සිම්බල්. නම් පිළිතුරු අංක 3 කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් පුතේ ඕගලන්ට දැන් මේ සතියේ ඉදිරි දවස්වලදී හරිද ආයතනට ගිහලා ටියුට් ටික ලබා ගැනීමේ හැකියාව තියෙනවා ගන්න ගිහලා ගන්න
ෂෝට් නෝට් එක තියෙනවා ෂෝට් නෝට් එක ගන්න ටියුට් එක ගන්න ටියුට් එක ඔයගලන්ට හම්බෙලා ඇති කාර්ය ශක්තිය Java ටියුට් එක ඒකේ විශාල ප්‍රශ්න ප්‍රධානයක් සාකච්ඡා කරන්න තියෙනවා හැම සතියකම ටොයිලට් පේපර් එක සාකච්ඡා කරනවා දැන් මේ සතියේ ටොයිලට් පේපර් දෙකක් සාකච්ඡා කරා දැන් ඉදිරියට ටොයිලට් පේපර් ගොඩක් වෙන ඉතින් ඔයාලා මේ සම්බන්ධයෙන් උපරිම ප්‍රමාණය අපි පන්තිය තුල කරනවා කිසි දෙයකට සැකයක්වත් කිසි දෙයකට මිස්ලීඩින් එකක්වත් ඇති කරගන්න එපා මොකද මේ දවස්වල සෑහෙන පිරිසක් අපේ කරන ක්‍රමවේදයට අකුල් හෙලන්න බලාපොරොත්තුවක් තියෙනවා ඒක අපිට ඒව ප්‍රශ්නයක් නෙමෙයි පුතේ අපි වැඩ කටයුතු අපේ කරගෙන එන හැමෝටම තෙරුවන් සරණයි උසරණයි දෙවියන්ට පරිස්සමින් ඉන්න පුතේ ජය වේවා